අපි සහෘදය ආරම්භ කරන්නට ප්‍රවේශය ලබා ගන්නවා මේ ආකාරයෙන්. ඉතින් ජීවිතේ බොහෝ අත්දැකීම් ලැබපු මිනිසුන්ට, සුන්දරව අත්දැකීම් විඳපු මිනිසුන්ට ජීවිතේ ලියන්නට, කියවා ගන්නට හැකියාවක් තියෙනවා. ඒ විදිහට අපි අදත් සුන්දර සහෘදයකට ඇරයුම් කර අපේ මැදිරියට අසුන් ගන්නට අපි ඔහුත් සමග කතා කරන්නට සූදානම්. ඔහු තමයි ජාතික තරුණ සේවා සභාවේ සෞන්දර්ය අංශයේ සහකාර අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන, ඒ වගේම ඔහු විටක කවියෙක් වනවා, ඔහු විටක පද රචකයෙක් වනවා, සාහිත්‍යකරුවෙක් වෙනවා. ඔහු තමයි නමින් සරත් කොඩිකාර. අයබෝන් ඔබට. අයබෝන්. ඉතින් මේ මුලින්ම ඔබෙන් අහන්නට හිතනවා සරත් මහත්මයා. දැන් අර මගේ ප්‍රවේශයේ තියෙනවා මේ මා හිතනවා ඔබ ජීවිතේ හරි සුන්දර තැන් ටිකක සුන්දර මිනිසුන් ආශ්‍රය කරපු සුන්දර අත්දැකීම් ටිකක් ලබාගත්ත චරිතයක් කියලා. ඔබේ කුඩා අවදියට ගියාට පස්සේ ගොඩක් මිනිසුන්ට නොලැබෙන, ගොඩක් පොඩි දරුවන්ට නොලැබෙන, ගොඩක් තාරුණ්‍යයට නොදැනෙන දේවල් ටිකක් ඔබ අතපත ගන්නට ඇති කියලා ඔබේ ජීවිතේ. අපි පොඩ්ඩක් කුඩා කාලයට යන්ද ඔබව හඳුනා ගමු අපි ටිකක්. ඔබේ සාහිත්‍ය ජීවිතය කොහොමද ආරම්භෙන්නේ? ඔබේ ළමා කාලය ගෙවුනේ, තාරුණ්‍යයට ආවේ කොහොමද? සහ රටේ තිබුණ සමහර දේශපාලනික, සංස්කෘතික, ආර්ථික පෙරලිකාර කාලය එක්ක මේ වකවානුත් එක්ක කොහොමද ඔබේ ජීවිතය ගොඩ නැගෙන්නේ කියලා. මගේ කුඩා කාලය කියන්නේ මේ රටේ බරපතල සමාජ විපර්යාස ඇති වුණු 1977 විවෘත ආර්ථිකයට පිට 60 දශකයේ කාලේ. එතකොට ඒ කාලේ ඇත්තටම ගම්මාන ඇතුලේ අද වෙන විපර්යාස වෙලා තිබුණේ නැහැ. හරිම සුන්දරයි. මිනිස්සු හරිම සුන්දරයි. වටපිටාව හරිම සුන්දරයි. එහෙම තැනක. එතකොට මට මතක් වෙනවා දැන් ඒ පාසල් කාලේ මම මූලික අධ්‍යාපනය ලැබුව හිඟුරු මුලන කනිෂ්ඨ විද්‍යාලයේ පිහිටලා තිබුණේ මගේ ගෙදර ඉඳලා කිලෝමීටරයක් විතර එහා. එතකොට අපි රංචුව ගැහුණාම ගුරු පාරවල් ගියන්නේ. ඒ පාරෙනුත් නෙවෙයි යන්නේ. අර කැලෑ මැදින් හදාගෙන තියෙන චූටි පාරවල් වලින් තමයි අපි යන්නේ. ඉතින් ඒ යන ගමනේදී ඇඳුම් පැළඳුම් වුණත් අද වාගේ ඉස්කෝලේ ඇතුළේ එහෙම නීති නෑනේ. අපිට තියෙන එකක් ඇඳලා. සෙරෙප්පු ඕන්නම් දෑවා නැත්තම් නෑ. එහෙම බාධා තිබුණේ නෑ. එතකොට පාසලට යන වෙලාවලු සමහර වෙලාවට මග ඇරෙනවා. එතකොට විවිධ විදිහ හරි සුන්දරයි නේ දඬුවම් වුණා. පාසල ඇතුලේ හරි සුන්දරයි ඒ දඬුවම්. එතකොට මට මතකයි ඒ කාලේ අපි කණ්ඩායම් එකතු වුණාම අර ගල් ලෑල්ලේ විස්තර ටික ගලවලා ඊට පස්සේ අර එක කොනකින් අල්ලගෙන ආකාශයට දැම්මාම ඉතින් ඕක අර කුරුල්ලෝ වගේ මේ පියාඹලා යනවා. ඉතින් ඕ ASCII අපි හරි ලස්සන විඳි. එහෙම අපිට ඒ කාලේ දැන් ඉස්කෝලේ ඇතුලේ නම් දාලා තිබුණා පොඩි අන්වර්ථ නාම. දැන් මගේ ෂර්ට් එකේ අර කැලෑවක් වගේ හැඩයක් තියෙන නිසා ඒගොල්ලෝ මට කියන්නේ කැලෑව කියලා. ඉතින් ඕකම තමයි අඳින්න බැලුවම සතිය දෙකේ. එහෙම. ඉතින් එතකොට අනිත් පැත්තෙන් ගත්තාම මගේ ගෙදර දොර ගත්තාම දැන් මගේ අම්මා කවදාවත් ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. අම්මට අකුරු බෑ. අම්මා මට කවදාවත් මේ පුතේ මේ අයන්න මෙහෙම කියලා මට කියලා දෙලා නැහැ. ඉතින් එතකොට නමුත් මේවා ASCII ඒගොල්ලෝ ජීවිතය කොච්චර ගැඹුරින් විඳගත්තද අපිට මම්පෙත් කියලා දුන්නද කියන එක ඒ සමාජය ASCII අම්මාගේ විඳීම් ටික අපිට ඔක්කොම වුණා. ඒගොල්ලෝ ගිහිල්ලා ඉපැනැලිවල විවිධ දේවල් පලා වර්ග ඒව හොයාගෙන ඇවිල්ලා ඒ අපේ පෝෂණය ගැන ඒ සැලකිලිමත් වුණු විදි හරි අපූර්ව එකක් නේ. හරි අපූර්ව එකක්. එතකොට ඔන්න ඔය විදියට අපි අර අද දවසේ ඇතුලේ මේ තාරුණ්‍ය අත්දකින්න ළමයින් අත්දකින්න දේවලට එහා ගිය හරි සුන්දර ජීවිතයක් ඇත්තටම ළමා කාලය ඇතුලේ ගත කරා. සරත් මහත්මයා මේ ඔහොම විඳපු ළමා කාලයක් තියෙන කෙනෙකුට ඔහොම අර සුන්දර ඒක හරි නිදහස් මනසක්, ඒක හරි නිරවුල් මනසක්. ඔබ සඳහන් කරන ওই වචන ටික ඇතුලේ අපිට මේ සීමා මායිම් තිබ්බේ නැහැ. පාසලට යන්න නීති රීති රෙගුලාසි තිබ්බේ නැහැ. හරි සැහැල්ලුයි ඒ ජීවිතේ. කිසිම තැනක නීති තිබ්බේ නැහැ. කොටුුනේ නැහැ. මේ කාරණාව අද තාරුණ්‍යයට ආවට පස්සේ, අද දරුවන්ගේ ළමා කාලයට ආවට පස්සේ ඔවුන් කොටු වෙනවා යම් කිසි ප්‍රදේශයකට. ඔවුන්ට එතනින් එහා යන්නට බෑ. සමහර වෙලාවට පවුල ඇතුලේ අම්මගේ තාත්තගේ ඔය ඔබ කියන අභ්‍යාජ සෙනෙහස
දැන් මේ දරුවන්ට ලැබෙනවද කියලා. මේ ගමනත් එක්ක දරුවන්ට සිහියෙන් නුවණින් අනාගතයට යන්න ඔබ ඔය කියන ඒ ගැමි සුන්දරත්වයේ ගම්‍යත් ඒ කොහොමද මේ කාලෙට ඒක අපි ඈඳාගන්නේ? අපිට මේක වියකිලා තියෙන්නේ. මේ පරිහානිය හරි මේ කතා කරන මේ අඩුව කොහොමද සරත් මහත්මයා පුරවන්නේ? දැන් මෙහෙමයි. දැන් එක පැත්තකින් මම මේක දෝෂාරෝපණයක් විදිහටම කියනවත් නෙමෙයි. දැන් ගත්තාම මේ අධ්‍යාපන ක්‍රමය විසින් දැන් දෙමාපියන් වන අපිට සහ දරුවන් මත පටවපු බරක් මත ඔවුන්ට තීරණ ගන්න වෙලා තියෙන්නේ එතන මේ ක්‍රමය විසින් නිර්මාණය කළ දීපු රාමුවක් අස්සේ. ඒක අපි තේරුම් ගන්න ඕන. දැන් මට උනත් දැන් මගේ දරුවව දාලා අත්හැදෙන බලීම් කරන්න මට බෑ. බයි මං කලින් කිව්ව මං අත්දකපු ඇතුලේ ජීවිතේට මට මගේ ළමයව දාන්න බෑ. ගමේ ඒ ඉස්කෝලේට මගේ දරුවව දාන්න දැන් මගේ හිත කියන්නේ නැහැ. එහෙම බල කරන්නේ නැහැ. එතකොට මෙතන මම කියන්නේ මේක ඇතුලේ සමාජ ප්‍රශ්නයක් තියෙන මේ වෙනසත් එක්ක. මම කියන්නේ ඒ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හරහා මේ සමාජය ඇතුලේ ඇති වුණු විපර්යාසයන්ගේ එක කොටසක් ඒක කොටසක්. එතකොට ඒකෙදි මම මේ දරු පරම්පරාවටවත් දෙමාපියන්ටවත් මේ දොස් කියන්න කැමති නැහැ. ඒ කියන්නේ මේ ක්‍රමය විසින් බල කරපු රාමුවක් අස්සේ ඕම් ගමන් කරනවා. මේ ඒ දැනුවත් අපි අකමැත්තෙන් වුවද මේ කතා කරන මමත් ගමන් කරනවා. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රශ්නේ හොයාගන්න ඕනේ. ඔව්. අපි දැනුවත් මිනිස්සු හැටියට අපිට කවදාවත් මං කියන්නේ මේ මෙහෙවන ඒ පාලන තන්ත්‍රිකින්වත් වෙන තැනකින්වත් එහෙම අපි අඬා මාධ්‍ය ආයතනවලින්වත් වෙන තැනකින්වත් මේ සමාජය අපිට හදලා දෙන්න කියන මතයට යන්න ඕනේ කියන එක මම විශ්වාස කරන්නේ. ඒක එහෙම කරන්න බෑ සිස්ටම් එක ඇතුලේ. එතකොට දැනුවත් මිනිස්සු කල්පනා කරන්න ඕන තම නැන පමණින් අපි පෙර අත්දැකීම් එක්කලා මිනිස්සුන්ට දෙමින් මේ දරු පරපුරේ යම් තරමකට එක්කෙනා දෙන්න හරි වෙනස් කරගන්න. එතකොට ඒකේ ගත්තාම දැන් හිතන්නකෝ දැන් පොතපත කියවීම පැත්ත ගත්තාම මම අසිර මේ අධ්‍යාපන ක්‍රමයේ එක පැත්තක් නිසාම ඒක කියවන තැනට බල කරලා නැහැ. දැන් පොතපතේ ගත්තත් බලන්නකෝ පෙළ පොත්වල සුභාසිතයෙන් එක කෑල්ලයි ඊට පස්සේ ගුත්තිලෙන් කවියයි දෙකයි තව එකකින් දෙකයි ඔහොම තමයි තියෙන්නේ. ඉතින් ළමයා පාඩම් කරන්න ඕන වුණාම ගුත්තිලේ අර කවි පහ පාඩම් කර ගන්නවා. කවුසිලමිනේ තව කොටසක් ගන්නවා. ජාතක කතාවේ තව කොටසක් දෙකක් තුනක් කියා ගන්නවා. ඔහොම කියාගෙන අල්ලගත්තාම මුල් ගුතියක කවරයක් දැකලා නැහැ. අන්තිමට විශ්වවිද්‍යාල මට්ටම දක්වා යනවා මුල් ගුතියක පිට කවරයක් දකින්න නැතු. එහෙම තමයි තියෙන්නේ. ඉතින් එතකොට දැන් මේ සෝබා දහමත් එක්ක ජීවිතය දැන් ඇත්තටම දැන් රටක ගන්නකො ළමා සාහිත්‍යය. දැන් ළමා සාහිත්‍ය නොදියුණු වෙන රටක අපි අනිත් මහා සාහිත්‍ය උසස් වෙන්න බෑනේ. එතකොට ඒ වගේ ළමා සාහිත්‍යයක් නොවිඳපු දරුවෙක්ගෙන් අපිට වෙනින් දෙයක් අපේක්ෂා කරන්නත් බෑනේ තරුණයට එනකොට. මම කියන්නේ දැන් මේ પરම්පරාව අර මම කීව මේ රට ලෝකෙට විවෘත වීමත් එක්කලා ඇති වුණු තත්ත්වයන් එක්කලා ඒගොල්ලෝ මේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේ එහෙම එකක් ආවේ නැහැ. දැන් ළමාගේ දැන් ඒ කාලේ කොන්දන වාගෙන හැරමිටි ගහගෙන ඉබි ගමනින් එන්නේ උදෙන්ම නාගෙන චීත්තය ඇඳගෙන ආච්චි මේ එහෙම අපි කියවනේ. අපි ඒ කාලේ හරි. දැන් ඒක ඇවිල්ලා හරි අව්‍යාජයි අපේ ගෙදර ආච්චිත් එහෙමම තමයි. මේ සත්‍ය කතාව. ඔව් ඒ කවිය ඇතුලේ ඇත්තටම හිටියේ අපි අත්දකින අපේ ඇහැට පේන ඒ අපේ ආච්චි අම්මනේ හිටියේ. ඒ ආච්චි අම්මා හිටියේ. එතකොට ඒ හරි අව්‍යාජයි. අව්‍යාජත්වය කියන්නේ කොහොමනේ හැදෙන්නේ? අපි විඳපු රස විඳපු ඇත්ත ජීවිත මතුවෙනකොට තමයි අව්‍යාජ වෙන්නේ. එහෙම නැත්නම් ඒක ඇතුලේ ව්‍යාජයක් වෙන්නේ. එතකොට මේ සමාජය ඇතුලේ දැන් සිද්ධ වෙලා තියෙන්නේ තාරුණ්‍යයට දොස් කියලා බෑ මේ රාමුව සිහිරලා. දැන් මේකින් අපි මිදෙන්න මගක් හොයන්න ඕන. දැන් මට මතකයි අපි දැන් ඒ කාලේ දැන් වස්සානේ රත්නශ්‍රී මහත්තයාගේ ඒ තරුණ කාලේ ඒකේ අත්තමට මතක් වෙනවා. දැන් වස්සානේ කවියම ගන්නකො මේ දෑල දොඩමලුවේ සුවඳ බැරුවායින්ට නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද කික්කටියා පඳුරු සුදුමල් වඩාගෙන සොඳුර නුඹ වාගේම හින හේමායික. දැන් ඒ කාලේ අපි දැක්කව අපිට මේවා කටපාඩම්. එතකොට බලන්නකො දැන්
නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යන්න. ලෝභකමක් තියෙන. කිකටියා පඳුරු සුදු මල් වඩාගෙන සොඳුර නුඹ වාගේම හිනේ මායි. එතකොට දැන් ජීවිතය ඇතුලේ අද අපේ බිරිඳ ඇවරු වෙන අයගේ බිරිඳල මේ දැක්කම මේ සුන්දර ජීවිත මේ සෝබා දහමත් එක්ක කැළතිලා අපේ පපුවලට එන්නේ ඇයි? එන්නේ ඇයි? ඒ එන්නේ අපි පහු කරගෙන ආපු දේවල් ඇතුලේ අපි විඳ දේවල්. අපේ ජනශ්‍රුතිය ඇතුලේ තියෙන දේවල්. ඉතින් මම කියන්නේ දැන් අපිට තියෙන්නේ තම තමන් තනිව හිතමින් කොතෙන්ටවත් ඇඟිල්ල දික් කරන එක නෙවෙයි මේ සමාජය වෙනුවෙන් මට කරන්න හැකි පුංචි දේ මොකක්ද මේ අන්ධකාරයට එරෙහිව මට පුළුවන් චූටි එළියක් නම් දැල්වන්න අන්නේ එළිය අපි දැල්විය යුතුයි. හරි. සරත් මහත්මයා දැන් ඔබතුමා සඳහන් කරනවානේ මේක අපි තනියෙන් කරගන්න ඕනි කියලා. දැන් මේ පවතින ජීවන ක්‍රමය මේ අධ්‍යාපන ක්‍රමය මේ ආර්ථික ක්‍රමය අපිට ලෝකෙන් මේ රටෙන් එහා ගොඩක් දේවල් තියෙනවා. අපිට අනාගතයේත් මේ රටෙන් එහා ගොඩක් දේවල් මේ පුංචි රටටත් ඇතුළට එයි. දැන් මේ සංකීර්ණ අවශ්‍යතා ටිකක් හදා ගන්නවා දැන් තරුණයා. එහෙම නැත්නම් දරුවා. එහෙම නැත්නම් වැඩිහිටියත් මේ සංකීර්ණ අවශ්‍යතාවට අපිට හරි සීමිත අපිට කන බොන දේ මොනවද? අපිට බෙහෙත් ටික අපි කොහොමද කරගන්නේ? අපිට ඖෂධ ටික අරගෙන මේ රටේ තියෙන සම්පත් ටික පාවිච්චි කරලා අපිට එහෙම ජීවත් වෙන්න පුළුවන්. එහෙම ජීවත් වුණ රටක් නෙමේක ඉතිහාසය තුළ. එතකොට මේ තරුණයාට අපි කතා කරනවා මොවුන්ට මේ විෂාදය තියෙනවා කියලා. මොවුන්ට ක්ලමෙත්සේ තියෙනවා කියලා. මොවුන් යම් කිසි පීඩනයකින් හැම ගැටලුවක් දිහාම හැම දෙයක් දිහාම බලන්නේ. තමන්ගේ අම්මා තාත්තත් එක්ක, තමන්ගේ සහෝදරයත් එක්ක, තමන්ගේ බිරිඳ සැමියත් එක්ක, තමන්ගේ නිවස ඇතුලේ රැකපලා ගන්න දරුවන්ට ඔවුන්ගේ මානසිකත්වය තවත් කෙනෙක් එක්ක සුහදව කතා කරන්න, සුහදව hina වෙන්න. මේ ඔබ කියන්නා වූ මේ රසවත් සාහිත්‍යයෙන් එහෙම ජීවත් වෙන්න අමාරු කාලයක් හදාගෙන තියෙනවා. ඇයි මේ සංකීර්ණ පරිසරයක් මේ සංකීර්ණ අවශ්‍යතාවත් එක්ක මෙහෙම ජීවත් වෙන්නට සිද්ධ වුණේ? අපි මේකට මොකක්ද හොයනවා නම් විසඳුම සරත් මහත්මයා? අපි ඒකට යමක් කියමු. මොකද මේ මොහොත වෙන විට මේ මනසට දරා ගන්න බැරි, මේ මොළයට දරා ගන්න බැරි බොහෝ දේවල් තනිව ගත්තට පස්සේ මේ මිනිසුන්ට සිද්ධ වෙනවා. මෙහෙමයි. දැන් ওই කාරණාවේදී අපි අර මුල කතා කරන් ආපු කොටස් අමතක නොකර ගියොත් ඒ ටික අමතක කරන්න බෑ අපිට. කරන්න නැතුව අපි ගියොත් දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මං කිව්වා දැන් අපේ ජන සාහිත්‍යය ගන්න. දැන් අපේ ජන සාහිත්‍යය ඇතුලේ ඇත්තටම මිනිස්සෙකුට හොඳ ජීවිතයක් ළඟා කර ගැනීම සඳහා වූ පුරුදහත් රැසක් තියෙනවා. ඒ ජන සාහිත්‍යය ගොඩනැගෙන්නේ මහා විදග්ග ලොකු උගතුන් කරා නෙවෙයිනේ. උගතුන් කරා නෙවෙයි. නමුත් ඒගොල්ලෝ ඒ සරල භාවිතාවක් අස්සේ ඒ දීපු දේවල් අපි අරගන්න ඕනේ කොතනින් හෝ. මම ඒකයි කිව්වේ දැන් කවදාවත් අපි අපේ සම්ප්‍රදාය මත ඒකම එහෙම කරපින්නගෙන ඇවිල්ලා ලෝකෙට අපිට යන්න බෑ. හැබැයි රටක් තමන්ගේ තියෙන වැදගත් අනන්‍යතා ටික අකාමකා ගන්න නැතුව යන්න ඕන. ගන්න නැතුව යන්න ඕන. දැන් උදාහරණයක් ඇටියට දැන් මේ තියෙන ස්මාර්ට් ෆෝන් එකක් එක්කලා මට වැඩ කරන්න බෑ. හැබැයි මම දැන් ඒක පුරුදු වෙනවා. සිංහල අකුරු යොදාගෙන දරුවන්ගෙන් අහගෙන ඉගෙනගෙන මම දැන් මේකට මේ වෙනකොට ගොඩක් මම තියෙනවා. නැත්නම් Facebook නම් Facebook දැන් මේක යන්න වෙනවනේ. දැන් මමත් මේකට යනවා. එතකොට එතන හරහා තමයි මට පේන්නේ මේ අලුත් දරුවෝ ලියන කියන ඒවා කියවගන්නේ. ඒක හොඳද නරකද? මමත් මේකට මොකක් හරි කමෙන්ට් දාලා එකතු වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ. එහෙමනේ හිතන්න වෙලා තියෙන්නේ. දැන් එතකොට මම අර කියාගෙන ආවේ දැන් මේ ජන සාහිත්‍ය ඇතුළේ ගත්තත් අපිට කොච්චර දේවල් මම නිකන් අලුත්ම තැන් වලින් කියන්නම් මම අර ජන කවිය පිළිබඳ පැරණි දේවල් ටිකක් හොයමින් යන නිසා දැන් මට එක තැනක හම්බ වෙනවා ඒ ආච්චි ළමා කවියක් කියනවා. ඒ ළමා කවියේ තියෙන්නේ වෙන මෙහෙමයි තියෙන්නේ. රුන්ද රුඳාන් පුත කුරුළු තුඩාම් පුත පරමල් දාම් පුත නුඹ නිදියාම් පුත. ඊට පස්සේ දැන් මට හිතා ගන්නත් බෑ මේ මොකද්ද. ඉතින් ඒ ආච්චි අම්මා කියන මේක නැලවිලි ගියා. ඊට පස්සේ මං අහුවා දැන් ඕක කවුද හැදුවේ? මම්මයි හැදුවේ. ඊට පස්සේ මං කිව්වා දැන් මොකද්ද ඔය තියෙන්නේ කියලා කියන්නේ.
දැන් රුන්දාන් පුත කියනකොට යා කියනවා දැන් පොඩි දරුවා අර මේ ඉඳගෙන අතපය හොලවලා අර නටන්න වගේ ඉරියව්වක් තියෙනවනේ. ඒක තමයි ගෝවේ මං කියලා තියෙන්නේ. රුන්දාන් පුත. කුරුළු තුඩාන් පුත කියලා ඇහුවාම කියනවා දැන් දරුවා කතා කරගන්න බෑ අර කිචි ගාලා මොන හරි කියනවනේ නේද? ඒක තමයි කුරුළු තුඩක් වගේ. පරමල් දාම් පුත. අර දෙකම නවත්තලා පරමලක් වගේ. අර දෙකම නවත්තලා පරමලක් වගේ වෙන්න. නුඹනිදියාම් පුත. ඔහෙම නිදාගන්න. හරමින්න දරුවාට. එතකොට බලන්නකෝ දැන් ඒ අය ගාව තිබුණු මේ රසඥතාවයනේ මේක මහා අධ්‍යාපනයක් එහෙම හරහා එන එකක් නෙමෙයි. එන එකක් නෙමෙයි. එතකොට දැන් මේ අම්මලා ගත්තාම අපේ විදාග සාහිත්‍ය මොකවත් හදාලා එහෙම නැහැ. ඉස්කෝලේ අධ්‍යාපනය ඇතුලේ. එතකොට මම කියන්නේ රටක ඒ දැන් ඉන්න නූතන කවින්ට මේ ඔක්කොටම තියෙන ප්‍රබල තැන් ඒවා. දැන් මේ තැන්වල් ග්‍රහණය කර නොගෙන අපි හිතනවා නම් දැන් විශ්ව සාහිත්‍යයේ කුටීන්ම පරිවර්තනය කරගෙන මෙහාට ගෙනල්ලාමයි අපි මේක දියුණු කරන්න ඕනේ කියලා එහෙම බෑ. දැන් මං කියන්නේ මේකට උත්තරේ තමයි අපි මේ සියල්ල මේ තාක්ෂණික ලෝකයේ ඇතුලේ එන නව්‍යතාවන් වලට පිටුපාලා අපිට ඉන්න බෑ රටක් හැටියට. අපිට එදා වගේ අපි දරුවෝ ගෙනහිල්ලා මඩේ අත්දැකීම් ඕනයි කියලා කුඹුරක දාලා ඕන්දුවපන් කියලා අපිට එහෙම ඉන්නත් බෑ. ප්‍රායෝගික නෑ. ආයි කුඹුම් පිටු මැටි ගෙනල්ලා මෙහෙම හදලා අපි වැලි පිල්ල ලිව්වා කියලා එහෙම ලියවන්න මම කියන්නේ ඒක ඕනේ නෑ. ඒක ඕනේ නෑ. අද දවසේ මේ තියෙන ගමන් මගේ ඇතුලේ පවත්නා සමාජය ඇතුලේ පය ගහගෙන එයා සැරිසරන්න ඕන. හැබැයි අපි ඒ අයට අපි ගෙවාගෙන පහු කරගෙන ආපු ජීවිතය අස්සේ තියෙන දේවල් ටික අයිති කරලා දෙන්න. වැඩිහිටියන් විදිහට. වැඩිහිටියන්. ඒ අයිති කරලා දුන්නාම මේ දෙක පිළිබඳ ඕන් ගොඩ නගා ගන්න සංසන්දනාත්මක ඥානය ඇතුලේ. තමන් ගෙනුවනින්. අන්නේ සංසන්දනාත්මක ඥානය ඇතුලේ තමයි මම කියන්නේ රටක අපේ කියලා දේවල් අපිට අනන්‍ය දේවල් ටික බිහි වෙන්න පටන් ගන්නවා. ඉතින් මම කියන්නේ අර ඔයාගේ කතාවට මම උත්තරේ විදිහට කියන්නේ අන්න එතෙන්ට අපි මේ තාරුණ්‍යය ගේන්න ඕනේ. එහෙම වුණොත් ලෝකේ ආයි කොල්ලන්න බැරි හරි ශක්තිමත් රටක් බවට අපිපත් වෙනවා. අපි තරුණයපත් වෙනවා. ඒක වළක්වන්න බැහැ. සනත් මහත්මයා දැන් මේ අපේ පරිසරයත් එක්ක ඒ ගමේ හැදෙන වැඩෙන මේ සාහිත්‍යයත් එක්ක මේ දැනෙන ටිකත් එක්ක මේ ඒක මිනිසා නිර්මාණය කිරීමේ කාර්යයේදී සහ ඔහු නිර්මාණශීලී පුද්ගලයෙක් විදිහට බිහි කරන්නට. දැන් ඔබතුමා සරත් කොඩිකාර කියන මේ ගීත රචකයා අපි ගත්තොත්, සාහිත්‍ය දරාව අපි ගත්තොත්, කවියව අපි ගත්තොත්, ඔබට මේ කාරණා ටික ඉටු කරන්න ඔබේ සමකාලීනව ඔබට හම්බ වෙනවා මේ චරිත ටිකක්. මේ කාරණාවත් එක්ක ඔබ කරනවා මහා වැඩපිළිවෙලක් මේ මිනිසුන්ට මේ සාහිත්‍යයත් එක්ක සමාජ පණිවිඩයක් විදිහට සංගීතය මිනිස්සු අතරට යවන්නට. ඔබේ ලියමන, ඔබේ පෑන ඔබ හසුරවන තාලයත් එක්ක. දැන් අපි මේක මේ යුගයට ගෙනාවට පස්සේ දැන් අපි මේ පොඩි පුරප්පාඩුවක් ගැන කතා කරනවනේ හැම වෙලේම. අපිට අර ඔබතුමා කිව්වා වගේ මේක ප්‍රායෝගිකව කොහොමද මේ කාරණාවන් වලට මේ තරුණයව අනාගතය රැගෙන යන්නේ කියන එක ගැන අධ්‍යාපන ක්‍රමයක් එක්ක ඉතා විශාල වපසරයක් ඔස්සේ ශේෂ්ත්‍ර ගණනාවක් වෙනස් වෙ යුතුයි. ඒක අපි ප්‍රායෝගිකව අපි සිතා ගන්නා කාරණයක්. මේ කවිත්වයට, මේ ගීතයට, මේ සංගීතයට, මේ කලාවට, මේ සහෘදය නිර්මාණය කිරීම කෙතරම් වැදගත්ද මේ රටට? දැන් මම අර කවිය ගීතේ කවිය ගීතයෙන්ම තමයි මට එකක් කියන්න දෙන්න වගේ කතාවත් එක්ක මතුවෙච්ච එකේදී දැන් මේ නිර්මාණශීලීත්වය කියන වචනේ අහුන ගම අපි උඟක් අයට යන්නේ කොහොමද නවකතාව, කෙටි කතාව, කවිය ගීතේ වගේ තැන් ටිකක් නේ යන්නේ. දැන් මං කියන්නේ මේ අර රටක දියුණුවත් එක්ක කාරණාවදී මතකයක් ගන්න එක්තරා යුගයක පොඩි සමනලෙක් ආවා. අර කොණ්ඩෙ මෙතන ගැව්වහම අර තටු හිල්ලෙන් ස්වභාවයක් තියෙන අර ස්පීන් කරලා හදපු සමනලෙක්. නියත් පොඩි තාත්වික ස්වරූපයේ සමනලෙක්. ඊට පස්සේ දැන් ඒ සමනලය නිර්මාණය වුණේ පොඩි ළමයි ඉලක්ක කරගෙන. එතකොට දැන් එතන ඇතුලේ වුණු දේ තමයි මං අත්දැකීමෙන් ඒ කාලේ ඇත්ත එක මගේ කිට්ටුව ගෙදරක ඒ ළමයා දැන් අර සමනලෙක් දැකලා ඉල්ල නඩනවා.
ඉල්ලලා අඬනකොට දැන් මේ ඇඬීම නවත්තන්න බැරි වුණාම මොකද කරන්නේ? ඒක වීරගතිය නැති වුණාම මිද්දෙන යනවා. ඒක ගන්න. මිද්දෙන යනවා. එතකොට දැන් ඒක ඇතුලේ දැන් මං කියන්නේ දැන් එයා තමන්ගේ නිර්මාණය එළියට දානකොට කල්පනා කරා මේ කියන්නේ දෙමාපියෝ සහ දරුවෝ අතර තියෙන ඒ බිඳින්න බැරි අවයෝජනීය සම්බන්ධතාවය. දාරක ප්‍රේමයත් එක්ක. ඒ සම්බන්ධ කරලා දැන් මේ සමනලයව මෙහෙම අර ගහගත්තාම පෙඳ ගහන සමනලයව ඒ විදියට නිර්මාණය කරා. ඒ විදියට නිර්මාණය කළා එයා විලඳ පොළ ගන්නවා. දැන් කියන්නේ ඒක ඇතුළේ එයාගේ නිර්මාණශීලීත්වය කියන එක අන්නේකයි. හැම කලාකෘති වලට විතරක් නෙමෙයි. ඒතුව කාන්දු වෙන්න ඕන. එතකොට දැන් අර අනිත් කාරණාවේදී කිව්වහම දැන් සංගීතය අපි ඉතින් ගීතේ ගන්නකො. දැන් ඇත්තටම දැන් අපේ පහු කරගෙන ආපු යුගය එක්ක ගන්නකොට මේ හැම එකක් ඇතුළෙම මහා වෙනසකින් මේක ඇවිල්ලා තියෙන්නේ. වෙනසකින් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා දැන් අපි හිතුවොත් අපි ආස කරන දේ ටිකම අපි තව ඉදිරි අවුරුදු 10ත් අහන්න ඕන කියලා හිතුවොත් මං හිතන්නේ අපි වැඩි හිටියෝ හැටියට අපි පරාදයි. ඒක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. එතකොට දැන් උදාහරණයක් නිකන් අද දවස් ඇතුලේ ගන්නකො. දැන් ගීපද රචනයක් ගත්තත් අපි සාමාන්‍ය විනාඩි 4කට විතර සීමා වෙච්ච නේ ඒ කොටස් 3කින් විතර සමන්විත ඔය වගේ කෙටි ගානේ හිම රාමුවක් නේ අපි තියෙන්නේ. හිම රාමුවක්. එතකොට දැන් මෑත කාලීන තරුණයා ගත්තට පස්සේ මේ රාමුව ඕම් විඳිනවා. වැඩකුත් නෑ ඒක උඩ විඳිනවා. තරුණයාගේ ස්වභාවය. ඒක විඳිනවා. එතකොට දැන් ගත්තාම මෑතෙකුගෙන් ගත්තොත් මට මතක් වෙන නම් දෙකක් තුනක් කියන්න. දැන් තව බොහෝ අය ඉන්නවා. මං කියන්නේ අහන් ඉන්න කෙනෙක්වත් මේ නම් තුන කිව්වට අමනාප වෙන්න එපා. තව අය ඉන්නවා. ගත්තාම දැන් අර ටිම්රාන් කාන් කියන කවියා අර පොඩ්ඩිය කියලා ගීතයක් අපිට අහන පහුගිය කාලේ. ඊට පස්සේ කුවේණියේ ඒක ඇහුණා. ඊට පස්සේ අර තරිඳු දම්සර කියන තරුණයා. එතකොට දැන් ඒවා මේ සමාජයේ කියන්නේ වැළඳ ගැනීම ඉතා ඉහළයි. සහරාවනා පිළිබඳව යම් ඉතා ඉහළයි. ඉතිහාසය ඉහළයි. දැන් ඒ වචන ගන්නකො. දැන් එයාගේ තරිඳු දම්සර එයා ගායන ගීතේ අර සාත්තර කියන එකේ. ඒක දැන් මේ බලන වචන ගන්න පාන්දර උඩ මළුවේ ඇහෙනකොට පිරිත් හඬ. මුදලාලිලා ඇහැරවනවා විඩාපත් වූ තේ කඩ. දොර දෙකේ දිග බස්වල සුදු ඇඳන් පැමිණෙන නඩ. වතු සුද්දම hina වෙනවා සිලි බෑග් වල හඬ hina වෙනවා. මට වචනේ චුට්ටක් වැරදුනා. මොකද වතු සුද්දම සිලි බෑග් වල හඬ. දැන් ඕක ගත්තාම ඇත්තටම දැන් ගීත සාහිත්‍යය ඇතුලේ අපිට ඇහෙන රචනා නෙවෙයිනේ. ඔව්. ඇහෙන රචනා නෙවෙයි. ඒ කියන්නේ භාෂාවේ නම වෙනස්කම් තියෙනවා. හරි වෙනස්. එතකොට දැන් මම මෙතනින් අල්ලගන්න ප්‍රධානතම දේ තමයි දැන් අපි කිව්වා දැන් හරසුන් කියලා ඒකත් මම කියන්නේ මාධ්‍ය ඇතුලෙන් වැඩි විකාශනයන් මත සිද්ධ වුණු දෙයක් නේ. හරසුන් දෙය දාවන් අනික් කට්ටිය කරන් ගියාම ඒක එයා. එතකොට දැන් මේ එහෙම ගියපු සමාජය යම් හැරවුම් ලක්ෂයකට ගෙනාවේ මෙයාලානේ. ඔව්. ඒක එතකොට දැන් ඇවිල්ලා සමහර අය මම තරුණයොත් එක්ක වැඩ කරන නිසා මම මේ ගීත සමහර තැන්වල දාලා මම තරුණයන්ගෙන් අහනවා. අහුවාම දැන් එයාලගේ මතය අපිට හරි වැදගත්නේ. මොකද මේ අපි හිතන තැන ඉන්නවට වඩා ඒක අහන්න දීලා තරුණයෙන් ඇහුවන් මේකට කැමතිද ඌ කිව්වන් ඇයි කියලා අපි අහන්නේ. එහෙම අහනකොට ඒගොල්ලෝ කියනවා දැන් ඒ සංගීතය ඒ කියන්නේ ලොකු වාදන භාණ්ඩ ප්‍රමාණයක් ඇහෙන්නේ නැහැ. කෙටි ප්‍රමාණයක් ඇහෙනවා. එතකොට ඒ සංගීතය අර තමන් අහන්න කනට හුරු කරගනිපු සංගීතයට වඩා ඒක වෙනස්. එතකොට අර වචනාස්සේ ගත්තාම මුකුත් තේරෙන්නේ නැහැලු. එයාලා කියනවා මුකුත් තේරෙන්නේ නැහැ. ඒ වුණාට අහන් ඉන්න හිතනවලු. මුකුත් තේරෙන්නේ නැහැ අහන් ඉන්න හිතනවලු. භාවනාව අහන් ඉන්න හිතනවා. ඉතින් මං කියන්නේ වෙනසක මුල ඕකනේ. ඒකම ඇතිනේ. ඒකම ඇතිනේ. එතකොට අනිත් එක දැන් ගත්තාම දැන් තියෙන එක ඇතුලේ YouTube එක ඇතුලේ FB එක ඇතුලේ අර කලින් වගේ ගුවන් විදුලිය වගේ ඇහුණු ගමන් ආයේ ඒක හොයන්න නැති එකක් නෙවෙයි.
ආයි පෙරලා අහලා විඳ ගන්න පුළුවන්. එතකොට දැන් ඒ අය ඒවා අත් නොහෙර විඳින්න පෙළඹෙනවා. මේ මොකද්ද කියලා. මම කියන්නේ මේක තමයි වෙනවා. මේක දිහා අපි ගැඹුරින් බලන්න ඕන. මේ වෙනසට අපි එනවා. දැන් මමත් කල්පනා කරනවා තරුණ හැටියට ඉස්සරහදී දැන් මගේ ලියන කලාව වෙනස් කරගන්න බැරි නම් දැන් මම හරි අහසයි. මම ලියනවා දැන් සමහර තැන්වල අපේ වචන එහෙමනේ තියෙන්නේ. මහගඳු සිරසින් පුරාහඳ පායන පසලොස්සක පොදා මිහි මඩල මත ඇති සොඳුරු සිතුවම නුඹයි අපේ බස හැසිරවීම ගැන අපි එහෙම ලියනවා සාහිත්‍යමය විදිහට අපි. නමුත් හැබැයි අරකට ඇහුම්කන් දුන්න නොදී අපිත් මෙතනම ඉන්න කියලා හිතලා බෑ යන්න වෙනවා. මම කියන්නේ ඒකයි තරුණයෝ නම් සාධනීය තැනක ඉන්නවා මේ රටේ. ඔව් දැන් අපිට මේ පරිසරය ගත්තට පස්සේ ස්වභාව ධර්මයක් ගත්තට පස්සේ මේ දැන් අපි පහුගිය කාලේ මේ වසංගත රෝගයක් ගෝලීය වශයෙන් අපි ගොදුරු වෙලා හිටියා සරත් මහත්මයා. ඒකත් එක්ක මේ තරුණයන් ළමාවියේ පසු කරන සියලු දෙනා එතකොට වැඩිහිටියාගේ සියලු දෙනාගේ සිට ජීවිතය ගැන හිතන්නට පොඩි කාලයක් වෙන් කරවා ගත්තා කියලා අපි විශ්වාස කරනවා. මේක ඇතුලේ Tamanට තියෙන හැකියාව මොකක්ද? Tamanගේ නිපුණත්වය මොකක්ද? Taman විශේෂයෙන්ම Taman කවුද කියලා හඳුනා ගැනීම. අර අපිට මේ දෙන ඒ ගිමන් හරින මේ කාල සීමාව තුළ ඒ විවේකය ඇතුලේ Tamanට තමන්ම සොයා ගැනීමේ අවශ්‍යතාවයක් අපි විශ්වාස කරන හැම දිනාටම ඇති වුණා සහ ඕන්නේ සොයාගෙන යම් කිසි මාවතකට දැන් ගමන් කරනවා ඇති කියලා. මේ කාල සීමාවකට කලින් අපි දකිනවා මේ පීඩාකාරී සමාජය මේ පීඩාකාරී ස්වභාවයත් එක්ක තමයි මොවුන් ගමන් කරන්නේ. හැබැයි අනාගතේ අපිට කියලා දෙනවා මේක ඇතුලේ පාඩමක් විදිහට සරත් මහත්මයා එක තැනකදී. ස්වභාව ධර්මයා කියන මේ රිද්මය ස්වභාව ධර්මයේ තිබෙනවා අපි හඳුනා ගන්න රිද්මයක්. මේකට අනුගත වී ජීවත් වීම කියන එක. කෙතරම් අපි මේ කියන සෞන්දර්යවාදියාව නිර්මාණය කරන්න. එහෙමත් නැත්නම් අපි මේ කියන මිනිසාව නිර්මාණය කරන්න. අපිට අනාගතයේ අවසානයේ අපිට අවශ්‍ය වෙන සරත් මහත්මයා මේ මිනිසා නිර්මාණය කිරීම වල නිසා අපි පොඩ්ඩක් සමස්තයක් වශයෙන් අවසාන වශයෙන් අපි සාරාංශයක් විදිහට අපි කතා කරමු. ඒ මිනිසාව ස්වභාව ධර්මයත් එක්ක හා ගැටෙමින් මේ ඊළඟ අනාගතයට අපි කොහොමද මුහුණ දෙන්නේ කියලා ජීවිතේ. දැන් ඇත්තටම මේ නිර්මාණය වුණු සමාජ ගැටලුවත් එක්කලා මේ වසංගත තත්ත්වයක් එක්කලා තර මිනිස්සුන්ගේ ජීවිතවලට ඔබ කී වගේ පුදුම අත්දැකීම් කොටසක් එකතු වුණා. ඒක දැන් සබාදහම සම්බන්ධයෙන් ගත්තත් දැන් ඇත්තටම කනගාටු තියෙන දැන් සමහර අය සබාදහම මගේ මෑණියෝ වගේ මගේ පියා වගේ එහෙම කියේ ඉන්න අය අපිට පේනවනේ සමහර කට්ටිය අර කස් කොලන් කපල විනාශ කරන අයත් ඒක කියනවා. නිකන් අර ඇල්ලට වගේ වචන පාවිච්චි කරනවා. එහෙම පාවිච්චි කරනවා. එහෙම නැතුව දැන් ඒවා ගැන හිතෙන්න පටන් ගත්තා සබාදහමත් එක්ක අපේ තියෙන ඒ අවියෝජනීය සම්බන්ධතාවය. මේ සබාදහම කියන්නේ මමමයි කියලා. සරත් මම පුංචි බාධා කිරීම. දැන් ඔබ කලින් සඳහන් කරනවනේ අර තරුණයෝ ටික මේක මේ සංගීතය පැත්තෙන් හරි කලාකෘතිය පැත්තෙන් වෙනස් කරන්න මේ රටේ පවතින ක්‍රමය අපි ආඩම්බරෙන් කතා කරන ඉතිහාසයක් තියෙනවානේ. ඒ සුන්දරත්වයට රැගෙන යන්නට මේ පෙරලියක් කරන අරගල කරන කොටසක් අපි දකිනවානේ. මේකත් සම්බන්ධ කරන් අපි කතා කරනවා. මම ඒක තමයි කියන්නේ. දැන් උදාහරණයක් හැටියට ගන්නකො දැන් මේ මෑත කාලීන සමාජය ඇතුළේ ගත්තාම දැන් මේ රටේ ගත්තත් එක පැත්තකින් දකුණ අනිත් පැත්තෙන් උතුරු ඔහොම ගත්තාම ලේගංග 3-4ක් ගලපලා තියෙනවා. 88 89 ඔය විදිහට ගත්තා. මම හිතන්නේ ඔබෙත් හොඳම මේ තරුණ මාවතිය. ඒකෝට මම කියන්නේ දැන් මේ කාලවකවානුව වල ඒ තිබුණු නිදහස ASCII කියන්නේ ගැටලු ගොඩක් ASCII වුණත් වින්ද ජීවිතයක් තියෙනවානේ. අපිට පරිසරයට අපි හරියට මේ කාලේ සංවේදී වුණේ අපි ඒ කාලේ අවුරුදු 16 17 වෙනකොට අපි ගෙදරින් කොහාට හරි පිටක් කරගෙන කොහේ හරි හැංගෙන්න හරි කැලේකට හරි පිටක් කරගෙන ජීවිතේ බේරගන්න. මරණ බයත් එක්ක. හැමතැනම ඒ ඇතිවෙච්ච අර්බුදකාරී වටපිටාවන් ASCII තමයි නිර්මාණය වෙලා තියෙන්නේ මේ සමාජයට හරියට උරොත්තු දෙන ශක්තිමත් මිනිස්සු ටික නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් අද දවසේ වුණත් නම් වශයෙන් නොකියුවත් හොඳට හොයලා බලන්න මේ සමාජ දේහය හරි විදියට ස්පර්ශ කරමින් කර තියාගෙන යන පිරිස
බිහි වෙලා තියෙන්නේ මේ සමාජය ඇතුලේ විවිධ ගැටුම්කාරී විවිධ විදිහේ ගැටලුත් එක්කලා ඒවට මූණ දීලා ආපු අය. අත්දැකීම් වලට මූණ දීපු පිරිස. එතකොට දැන් මේ හරහා වුණ සමාජය ඇතුලේ දැන් අද වෙනකොට අපි මාර්තු ඒ මාසේ ගත කර විදියට නෙවෙයිනේ ජනතාව හිතන්නේ. එහෙම හිතන්න වෙලා තියෙනවා. එතකොට අපි දැන් බලනවා අපේ ජීවිත නතර කරගන්නේ නැතුව අපි කොහොමද මේකත් එක්ක යන්නේ කියලා. අලුත් අත්දැකීම් ටිකක් එන්නේ. එතකොට මේක ඇතුලේ සියලු මිනිස්සු සීරුවේ Tamanට මේක වැළඳෙන්නේ නැතුව ඉන්න අනිස් මිනිස්සුන්ට එකතු කරන්නේ නැතුව ඉන්න ලොකු උත්සාහයක් ගන්න. එතකොට ඒ ඇතුලේ ඒ මිනිස්සු දැන් පාසල ගන්නකො දැන් පාසල ටික වැයයි. දැන් ගෙදර දොරේ ඉඳගෙන දරුවෝ දැන් ගන්න වෙනින් මානයකට හිතන්න පුරුදු වෙලා තියෙනවා. සමහර පොතපත කියවනවා විවිධ දේවල් මාධ්‍ය වලට වැඩි හැක්කමු කරගන්න බලාපොරොත්තු වෙනවා. එහෙම දේවල් ටිකක් ඇති වෙලා තියෙනවා. විශ්වවිද්‍යාල ඇතුලේ සමහර ඒවා වෙලක. ඉතින් මේවා අස්සෙම තමයි මම කියන්නේ අර පෙර කියපු දේවල් වල සමහර දේවල් මතුවෙනවා. දැන් අපි එදා දැකපු අහස අපිට හොඳට මතකයි. නමුත් අද දකින්න තරම් අද හැන්දෑවක උදේක දකින්න පැහැදිලි අහස එදා දැක්කේ නැහැ කියලා අපි හරියටම දන්නවා. හරියටම දන්නවා. දැක්කේ නැහැ. ඒ වර්ණ විපර්යාසයන් ටික හරි පුදුමයි. අපි වෙනද අහසක් අඳිනකොට අපි පාවිච්චි නොකරන පාටත් අද ගත්තාම තියෙනවා. අර තිබුණු මේ කර්මාන්ත දාලා මේ කියන කාර්යය ඒ තිබිච්ච දේවල් හුඟක් තුරුම් වෙලා. ඉතින් සබාදහම අපි තේරුම් ගන්න ඕන දේ තමයි අපි සබාදහමට එරෙහිව කටයුතු කරන තාක් කවදාකවත් අපිට දෙන්න බෑ. සබාදහම තමන්ගේ අපසරිය මේ විදියට උගවලා අයිති කරගන්නවා. මේ ධනාත්මකව ගන්න ඕනේ. පරිසරයට අනුගත වන තරමට ඔබට ජීවිතය ගෙවන්නට පහසු වෙයි. ඔබේ අර මානසිකව ඔබ පීඩා විඳින සමහර ව්‍යාකුලත්වයෙන් පත්වන අවස්ථාවන් ඔබට දුරු කරගන්නට සමනය කරගන්නට හැකියාවක් ලැබෙයි. ඔබ පරිසරයට අනුගත වන සත්වෙක් බවට පත්වන දින වෙනකම්. සරත් මහත්මයා බොහොම ස්තුතියි. ඔබ වැනි ඔබේ යුගයේ ඔබ මුහුණ දුන්න අත්දැකීම් ඔබ මේ ළඟා කරගත්ත ජීවිතේ මේ අවවාද ටික හරි මේ කතා කරන්න දේවල් ඔබට ඉතුරු වෙන්නේ මං හිතන්නේ ඔබ මේ ජීවිතේට පීඩාකාරී මොහොතක් කාලවකවානුවක් ඔබේ ජීවිතේ ගෙවුන හින්දා වෙන්නට පුළුවන්. අපිට ඒ කැඳවුම් කරුවන් තමයි අපිට ගෙන්වන්නට කතා කරන්නට අපේ රට දිහා බලන්න ලෝකය දිහා බලන්න අපිට කතා කරන්න ඉතුරු වෙලා ඉන්නේ. ස්තුතියි ඔබට. අප වෙනුවෙන් කතා කරාට චරණ මාධ්‍ය ආයතනයට ඇවිල්ලා අද දවසේ ඔබට සමු දෙනවා. ස්තුතියි ඔබට. ගොඩක් ස්තුතියි ඔබ සමටත්. මොකද කිසියම් තැන්වල අපි හිර කරන්නේ නැතුව නිදහසේ අදහස් කියලා අපි කිව්වේ තම නැන ප්‍රමාණයෙන් සේවය තුළ ඒ සඳහා ඉදහස් කරගන්නට බොහොම ස්තුතියි ඔබට. නුවණින් විමසා ජීවත් වෙන්නට අපි ඔබට ආරාධනා කරනවා. මනසින් සිතන්න, නුවණින් සිතන්න. ඔබට සිතන්නට බොහෝ දේ තිබෙනවා. මේ මනස තමයි ඔබේ ජීවිතය හසුරවන්නේ. මනසත් එක්ක මේ ස්වභාව ධර්මයත් එක්ක ගනුදෙනු කරන්න. අපි අද දවසේ සහෘදය වැඩසටහන මේ ආකාරයෙන් නිමා කරන ඔබට පුළුවන් උදා ඉරත් එක්ක රැඳෙන්නට.